ලංකා ඉතිහාසයේ එකිනෙක අවදීන්හිදී රාජධානී කේන්ද්‍රය පිහිටලා තිබුණු තැන එහෙම නැත්නම් අගනගරය පිහිටලා තිබුණු තැන පදනම් කරගෙන අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, යාපහු යුගය යනාදී වශයෙන් යුගකරණයක් තිබෙනවා. එතකොට අපි මේ අද ඇවිත් තිබෙන ඉතාමත්ම වැදගත් ඓතිහාසික සිද්ධස්ථානයක් වන මැදවල රජමහා විහාරය එම යුගකරණයේදී අවදීන් කිහිපයකටම අයත් වෙන ඉතා වැදගත් ඓතිහාසික බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ අවසාන අවධියේදී එනම් මහනුවර යුගයේදී ඉදිකරන ලද විහාරස්ථානයක් විදිහට දැනට තිබුණට මේ විහාරයට පූජා කරලා තිබෙන තඹසන්නසේ සඳහන් වෙන තොරතුරු වලට අනුව වළගම්බා රජතුමාගේ කාලෙදී සිට මේ ස්ථානයේ බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් විදිහට භාවිතයේ පැවති බව විහාර තඹසන්නසේ සඳහන් වෙනවා. ඊට පසුව කුරුණෑගල රාජධානියේ සිටි 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙදිත් මේ ස්ථානයේ ජනප්‍රිය සිද්ධස්ථානයක් විදිහට තිබුණු බව සඳහන් වෙනවා. ඉන් පසුව මේ රජතුමාගෙන් අනතුරුව දදිගම සිටි 5 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙදිත් මේ ස්ථානයේ නැවත දෙමහල් විහාර මන්දිරයක් නාගල වනරතන හාමුදුරන්ගේ ආරාධනයෙන් ඉදි කළයි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අත් වශයෙන්ම මහනුවර යුගයේ වැදගත්ම රජ කෙනෙකු වන කීර්ති රාජසිංහ රජතුමා විසින් මේ ස්ථානයේ දෙමහල් විහාර මන්දිරයක් විදිහට හඳුන්වලා තිබෙන මෙම ටැම්පිට විහාරය ඉදි කරලා තියෙනවා දකින්න පුළුවන්. මහනුවර රාජධානියේ කේන්ද්‍රය අපි දන්නවා ප්‍රධාන කොටස් 5කින් යුක්තයි. උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, හේවාහැට සහ දුම්බර කියලා. එතකොට එයින් හාරිස්පත්තුව ප්‍රදේශයේ පිහිටලා තිබෙන ඉතාම වැදගත්ම විහාරස්ථාන ස්වල්පයෙන් ප්‍රමුඛ ස්ථානයකි ලා සලකන්න පුළුවන් තැනකට තමයි අපි මේ අද ඇවිල්ලා තියෙන්නේ. සුප්‍රසිද්ධ මැදවල රජමහා විහාරය කියලා හඳුන්වන ටැම්පිට විහාර ගෘහයක් වන මේ විහාරයේ ඒ ගෘහ නිර්මාණාත්මක ශිල්ප ක්‍රමය නිසා මේ ඉතාමත්ම වැදගත් විහාරයක් විදිහට සලකන්න පුළුවන්. ගලින් කළ කුළුණු මත දවයෙන් කළ බාල්ක යොදා ඒ මත දැව තට්ටුවක් ඉදිකොට ඒ මස්තකයෙහි බිත්ති බැඳ අත්වසම වරිච්චි බිත්ති බැඳ වහලය සකස් කොට විහාර ගෘහයක් විදිහට මේ විහාරය සකස් කොටල තිබෙනවා. මේ විදිහට ටැම්පිට විහාර ඉදිකිරීම ඇත්වසම ලංකාවට විතරක් ආවේනික වෙච්ච ක්‍රමයක් නෙවෙයි. තායිලන්තයේ, බුරුමයේ, කාම්බෝජය, ලාවොට්සේ, වියට්නාම් වාගේ අග්නිදිග ආසියාවේ බෞද්ධ ආගමික රටවලත් වර්ෂාධික රටවලත් පැවති ක්‍රමයක්. ඒ නිසා සමහර අය මේ විහාර ඉදිකිරීමේ ක්‍රමය ඒ අග්නිදිග ආසියාතික රටවලින් ලාංකිකයන් ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරන බව පේන්න තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අත්වසම අපේ සාමාන්‍ය ගැමි ජීවිතයේ මෙබඳු අවස්ථා අපට හමු වෙන උදාහරණයක් විදිහට ගතහොත් පැරණි අම්බලම් ඉදි කරලා තියෙන්නේ මේ පරිද්දෙන්ම ටැම්පිට විහාර ගෙවල් වල ආකෘතියට අනුව බව පේනවා. ගෙවල් වල වී තැන්පත් කිරීමේදී පැස තබා ගත්තේ ලී කොට උඩ හෝ ලී කැබලි කිහිපයක් උඩ බව දකින්න ලැබෙන නිසා සමහර විට ඒ සම්ප්‍රදායත් මේ විහාරවල ඉදිකිරීම සඳහා භාවිතයට ගන්නට ඇති කියලා හිතන්නට පුළුවන්. මේ විහාරයට ඇතුළු වෙන විටම අපට දකින්න ලැබෙන්නේ එක්වරම එහි උතුරු බිත්තියට සම්බන්ධ කරලා නිම කරලා තිබෙන මකර තොරණයි. මේ මකර තොරණ සකස් කරලා තිබෙන්නේ මේක ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථවල සඳහන් වෙන්නේ දැව මාරමක් කියලා. දැවයෙන් කරන ලද සැකිල්ලකට මැටි ගසා තමයි ඉදිකොට තිබෙන්නේ. ඒකට මේ මකර තොරණ ලාංකේය බෞද්ධයින්ට පමණක් අනන්‍ය වූ ලක්ෂණයක් වුණාට එහි ඇතුළත් වෙන රූප සටහන් නැත් වශයෙන්ම ලෝක කලාවේම සංකේතාවලියක් විදිහට සලකන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ජපානයේ, කොරියාව වාගේ ඈත පෙරදිග රටවල තමයි මුලින්ම අපේ සංස්කෘතියේදීටත් වඩා මකර රූපය වඩාත්ම ජනප්‍රිය වී තියෙන බව දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඉන්දියානු සම්බන්ධයක් තියෙන බවට පැහැදිලි මායා මතය කියන
ග්‍රන්ථෙත් රූපාවලිය කියන ග්‍රන්ථෙත් මකර රූපය ගැන මකරා සකස් වී තිබෙන ආකාරය ගැන සැලකිය යුතු දීර්ඝ විස්තරයක් තිබෙනවා. එහි සඳහන් වෙන ආකාරයට ගජේන්ද්‍ර හස්තං කෘතපාද සීහං වරහ කර්ණං හෘදිමත්ස දේහං කරාල දන්තං හනුමද්විනේත්‍රං විචිත්‍රපත්‍රම් මකර ස්වභාවං කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මකර කියලා කියන්නේ කල්පිත සත්වෙක් බව ඒ ශ්ලෝකයෙන්ම පැහැදිලි. ස්වාභාවික ලෝකෙදී දකින්න ලැබෙන සතුන් 6 දෙනෙකුගේ ඊටාම තියුණු ඉන්ද්‍රියන් 6ක් එකට එකතු කරලා තමයි මේ සතා හදාගෙන තිබෙන්නේ. මකර තොරණ පසුබිමේ තබා ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව මේ විහාරයේ ඉදිකොට තිබෙනවා දකින්න පුළුවන්. මේ මකර තොරණේ ඉහලින් දේවරූප විශේෂයෙන්ම හින්දු දේවරූප ශිව විෂ්ණු බ්‍රහ්ම සහ ඉන්ද්‍ර කියන දෙවිවරු 4 දෙනා පැහැදිලිවම දැක ගැනීමට පුළුවන් වෙන පරිදි නිමකොට තියනවා දකින්න පුළුවන්. මේ දෙවිවරු අතරින් විෂ්ණු දෙවියන්ගේ නිල් පැහැයට ආසන්න කළු පැහැය භාවිතා කරලා තිබෙන නිසා ඒ හඳුනා ගැනීම පහසුවෙන්ම කෙනෙකුට කරන්න පුළුවන්. මේ දේවරූප බුදු පිළිමයට ඉහලින් මකර තොරණේ යොදා ඇති නමුත් මේන් පැහැදිලි කරන්නේ බුදුන් වහන්සේ තුල පැවති දේවාති දේව බවයි. බුදුන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා ඉහළ තත්වයක සිටි බව තමයි ශිල්පියා පෙන්වීමට මෙයින් උත්සාහ කරලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුන් වහන්සේ දෙවියන් පිරිවරාගෙන සිටින බව තමයි පෙන්වීමට උත්සාහ කොට තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේන් ලැබෙන සැඟවුණු පණිවිඩය තමයි හින්දු දෙවිවරු බුදුන් වහන්සේට රැකවල්ලාගෙන සිටිනවායයි කියලා පෙන්වීමෙන් ගෞතම බුදුන් වහන්සේ හින්දු දෙවිවරු සියලු දෙනාටම වඩා ඉහළ තත්වයක සිටි බව බෞද්ධයිනට පෙන්වීමට අවශ්‍ය වී තිබීම තමයි මේන් සංකේතාත්මකව ගෙනහැර දැක්වෙන්නේ. බුද්ධ චරිතය සහ ජාතක කතා මෙහි ප්‍රධාන තේමාව ලෙස නිරූපණය කොට තිබෙනවා දකින්න පුළුවන්. ජාතක කතා දෙකයි මෙහි ඇඳ තිබෙන්නේ. ගෞතම බුදුන් වහන්සේගේ ජීවන චරිතයට පෙර ආත්ම භවයන්හිදී අවස්ථා දෙකක් වන උරග ජාතකය සහ විස්සන්තර ජාතකය තමයි මෙහි ඇඳ තිබෙන්නේ. අපි දන්නවා ජාතක කතා පොතේ 547ක් වන ජාතක කතා සංඛ්‍යාවක් තිබෙනවා. අපි 550 ජාතක කතා පොත කියලා කීවට. ඒ පොතේ දීර්ඝතම ජාතක කතාවක් වන වෙස්සන්තර ජාතකය සහ කෙටි ජාතක කතාවක් වන මේ උරග ජාතකය තමයි මෙහි ඇඳ තිබෙන්නේ. ඒකට අපිට දෙගල්දොරුව ධනගිරිගල හරි වෙනත් ස්ථානයක ඇඳ තිබෙන ජාතක කතා දිහා බැලුවොත් පෙනෙයි මීට වඩා දීර්ඝ චිත්‍රාවලියක් විදිහට තමයි මේ වෙස්සන්තර ජාතකය ඇඳ තිබෙන්නේ කියලා. නමුත් මේ මැදවල විහාරයේදී උරග ජාතකය සහ වෙස්සන්තර ජාතකය ඇඳීම සඳහා ඉතා සරලව කියනවා නම් බඹයක පමණ කෙටි දුරක් තමයි පාවිච්චි කරලා තිබෙන්නේ. වෙස්සන්තර ජාතකය මේ තරම් දීර්ඝ ජාතක කතාවක් වුණත් ඒ කතාවේ හරයට හානියක් නොවන පරිදි එහි ප්‍රධාන සිද්ධි ටික ප්‍රවේශමෙන් උකහාගෙන මේ චිත්‍ර නරඹන බෞද්ධ බැතිමතාට ඒ සම්පූර්ණ ජාතක කතාවම පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන පරිදි විහාරාධිපති තෙරුන් වහන්සේලා සහ චිත්‍ර ශිල්පීන් කතාව චිත්‍රණය කොට තිබෙන ආකාරය අති විශිෂ්ටයි. ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර තුසිත දිව්‍ය ලෝකයට යාමට පෙර අවසාන මනුස්ස අත්භවයේ විදිහට සලකන වෙස්සන්තර කුමරුගේ මේ දාන පාරමිතාව පිරීමේ සිද්ධිය තමයි එයින් වෙස්සන්තර ජාතක කතාවෙන් විදහා දක්වන්නේ. තමන් සතු සියලු දේ දන් දීමේ ප්‍රතිපත්තිය වෙස්සන්තර කුමාරයා විසින් අනුගමනය කළ ආකාරය.
ඊට වඩා කෙටි ජාතක කතාවක් වෙන උරග ජාතකයෙහිදී ලදරු වයසේදී මේ යන දරුවෙකුගේ මරණය සහ ඊට අදාළ ඛේදවාචකය හා සම්බන්ධ සිද්ධාවලිය තමයි ඊටාම කෙටියෙන් නමුත් අතිශය චිත්තාකර්ෂණීය විදිහට මෙහි චිත්‍රගත කොට තිබෙන්නේ. මේ ජාතක කතා දෙකට අමතරව බුද්ධ චරිතයේ මුල් අවස්ථාවේ සිද්ධි කිහිපයක් පමණක් මෙහි නිරූපණය කොට තිබෙනවා දකින්න පුළුවන්. ජාතක කතා ඉන්දියානු බුදුදහම සමග සම්බන්ධයි. ඒ වගේම මෙහි ඇඳ තිබෙන බුද්ධ චරිතයේ සිදුවීම් මාලාවත් ඉන්දියානු බුදුදහම හා සම්බන්ධයි. ඒ නිසා බුද්ධත්වයට පත්වුණු අවස්ථාවේ සිට මුල් සති 7 තුල එහෙම නැත්නම් අපි ජනප්‍රිය විදියට කියන සතිය නිරූපණය කරන චිත්‍රාවලිය තමයි මෙහි ඇඳ තිබෙන්නේ. එහි ඒම බුද්ධත්වයට පත්වීමෙන් පසුව බුදුන් වහන්සේ මුල් සති 7 තුල සිදු කරන ලද ප්‍රධාන සිද්ධි 7 තමයි මෙහි චිත්‍රණය කොට තිබෙනවා දකින්න ලැබෙනවා. ජාතක කතා සහ බුද්ධ චරිතයට අමතරව මෙහි ඇඳ තිබෙනවා දකින්න පුළුවන් 12 ස්ථානය. එය නිසක වශයෙන්ම ලංකාවේ බෞද්ධ ශාසනික ඉතිහාසයට සම්බන්ධ චිත්‍රාවලියක් බව පේනවා. මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං කියලා මහාවංශයේ සඳහන් වෙන ගාථාවට අනුකූලව තමයි මේ සිද්ධාස්ථාන 16 ඇඳ තිබෙනවා දකින්න ලැබෙන්නේ. මෙම 12 ස්ථාන ශ්‍රී ලාංකේය බුදුදහම සමග කරුණු කිහිපයක් නිසා වැදගත්ම ආකාරයකට සම්බන්ධ වෙන බව දකින්න පුළුවන්. මේ 12 ස්ථාන වලින් ඇතම් සිද්ධාස්ථාන බුද්ධ පාදස්පර්ශයට ලක් වූ ස්ථාන විදිහට තමයි බෞද්ධයන් විශ්වාස කරනු ලබන්නේ. බුදුන් වහන්සේ මහියංගනයේ නාගදීපයට සහ කැලණියට යනුවෙන් අවස්ථා 3කදී වැඩි අවස්ථාවලදී උන්වහන්සේගේ පාදස්පර්ශයට මේ ස්ථාන ලක් වුණා කියලා බෞද්ධයන් විශ්වාස කරනවා. ඊට අමතරව බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා අති විශාල ප්‍රමාණයක් වැඩ සිටින නැත්නම් ඒවා තැන්පත් කරලා තිබෙන ස්තූප ඉදි කරලා තිබෙන තැන් වෙන නිසාත් 12 ස්ථාන වලින් සමහර ස්ථාන බෞද්ධයිනට අතිශය වැදගත් ස්ථාන විදියට සලකන්න පුළුවන්කම තිබෙන බව පෙනෙනවා. ඊට අමතරව සමහර 12 ස්ථාන ලාංකේය ඉතිහාසය සමග සම්බන්ධ වෙන බවක් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ගතහොත් රුවන්වැලි සෑය වාගේ ස්තූප දුටුගැමුණු රජතුමා වගේ පාලකයින් විසින් ද්‍රවිඩ පාලකයින් පරාජය කොට ලංකාවේ එක්සේසත් කිරීමෙන් පසුව ඉදිකරන ලද සිද්ධාස්ථාන විදිහට සලකන්න පුළුවන් ආයතන බව පේනවා. ඒ නිසා මෙබඳු කරුණු කිහිපයක් නිසා 12 ස්ථාන ලාංකේය බෞද්ධයිනට ඉතා වැදගත් සිද්ධාස්ථාන විදිහට සලකන්නට පුළුවන්. මේවායෙහි පිහිටීම දිහා බලනකොට ඇත්ත වශයෙන්ම මහනුවර රාජධානියේ රජතුමාගේ දේශපාලන බලය පැතිරී ගොස් තිබුණු ප්‍රදේශවලින් ඔබ්බෙහි පවා පිහිටි තැන් විදිහට සලකන්න පුළුවන් බව පේනවා. නිදර්ශනයක් විදිහට කිව්වොත් කැලණිය රජමහා විහාරය මහනුවර රජතුමාගේ දේශපාලන බලය පැතිරී තිබුණු ප්‍රදේශයෙන් ඔබ්බේ පිහිටි තැන. නමුත් මේවායින් සංකේතාත්මකව ගෙනහැර දක්වනවා උඩරට රජතුමාගේ දේශපාලනික බලය අභිභවාගිය සංස්කෘතිකමය බැඳීමක් පහතරට ප්‍රදේශවල බෞද්ධ වාසය කරන්නේ කොයි ප්‍රදේශවලද ඒ ප්‍රදේශවලටත් එතුමාගේ මේ බැඳීමක් පැවතුණා කියලා. එනිසා ඒ බුද්ධ චරිතය ජාතක කතා 12 ස්ථාන කියන චිත්‍රාවලීන් තුනම මෙහිදී ඉතාම වැදගත් තැනක් ගන්නවා බෞද්ධයිනට සහ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ඉතිහාසය සම්බන්ධයෙන් සලකනකොට කියන එක තමයි අපිට මේ මූලික වශයෙන් කියන්න තිබෙන්නේ.
උඩරට ප්‍රදේශයේ තිබෙන බොහෝ විහාරස්ථානවල ව්‍යන්තලයේ ඇඳ තිබෙන මාරපරාජය සිතුවම් වෙනුවට ඇඳවල රජමහා විහාරයේ ව්‍යන්තලයේ ඇඳ තිබෙන්නේ තවසම තුසිත දිව්‍ය ලෝකයේහි මෛත්‍රී බෝධිසතුන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරන ආකාරය ගෙනහැර දැක්වෙන සිතුවම. පුජ්‍යලයන් 6 දෙනෙකුට පමණ ධර්මයේ දේශනා කරන අවස්ථාව අතිශය සුන්දර තෙමහල් මන්දිරයක් තුල සිටමින් මෛත්‍රී බෝධිසතුන් වහන්සේ ධර්ම දේශනා කරන ජවනිකාවක් ඇඳලා තියෙනවා දකින්න පුළුවන්. මෙහි දොරටුවට දෙපසින් ඇඳ තිබෙන තවත් චිත්‍ර දෙකක් ඉතා විශේෂයෙන්ම අපි සඳහන් කළ යුතුයි. එහි පෙනෙනවා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ විහාර වන්දනාවේ පැමිණි ආකාරය විදහා දක්වන අවස්ථාවක්. ඇතැම් විට මේ සිතුවම් අඳින ලද කාලයේදී සිටි විහාරාධිපති ස්වාමින් වහන්සේ මේ චිත්‍රයෙන් පිළිබිඹු වෙනවා කියලා හිතන්නට පුළුවන්. තව සමහර අය කියනවා මේක මේ අර නාගල වනරතන හාමුදුරුවන්ගේ ආරාධනයෙන් කරපු ස්ථානයක් නිසා උන්වහන්සේගේ රූපයක් වෙන්නට පුළුවන් කියලා කියනවා. ඒ වගේම අනිත් පස බිත්තිය ඇඳලා තිබෙනවා දායක මහතෙකුගේ චිත්‍රයක්. සමහර විට මේ විහාරස්ථානය ගොඩනැංවීම සඳහා උදව් උපකාර කළ ප්‍රදේශාධිපතියෙකුගේ වෙන්නට පුළුවන්. කාගේද කියලා නම් වශයෙන් සඳහන් වෙන්නේ නැති නිසා අපිට හඳුනා ගැනීමට අසීරුයි. මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර තිබෙන බොහෝ තැනකදී මේ අසවල් ජවනිකාවයි කියලා ඒ සිතුවම් වල අවස්ථා වෙන් වශයෙන් මාතෘකා පාඨ යොදලා හඳුන්වලා තිබුණාට මේ ස්ථානයේ ඇඳ තිබෙන ජාතක කතාවල හෝ බුද්ධ චරිතයේ හෝ සොළොස්ම ස්ථානවල හෝ එහෙම මාතෘකා පාඨ යොදලා තිබෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. මේ ස්ථානයේ වැදගත්කමට ප්‍රධාන හේතුවක් විදියට අපට සලකන්නට පුළුවන්. මැදවල විහාරය අවදීන් කිහිපයක් නියෝජනය කරන එහෙත් මහනුවර යුගයේදී සිටි ලංකාවේ බුදුදහමේ විශාල ප්‍රබෝධයක් ඇති කළ කීර්ති රාජසිංහ රජතුමාගේ කාලෙදී අවසන් වරට ප්‍රතිසංස්කරණය කරලා 1959 අවුරුද්දේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද මේ ආරක්ෂා වෙලා තියෙන ආකාරයට අති විශිෂ්ට අන්දමින් සිතුවම් සුරක්ෂිත කොට තිබෙන ඉතාම වැදගත් බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක් විදියට සලකන්නට පුළුවන්. ඒ නිසා මැදවල විහාරය ගැන කතා කරන කෙනෙකුට එක්වරම එහි තිබෙන අපි මේ කතා කළ චිත්‍රවල වැදගත්කම නොසලකා හැරිය නොහැකි. එතරම්ම මේ ස්ථානය වැදගත්. උඩරට චිත්‍ර හෝ මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර හෝ 18 වෙනි 19 වෙනි සියවස්වල චිත්‍ර හෝ කියලා අපි හඳුන්වන බෞද්ධ සිතුවම් වල ඊටාම වැදගත් නිදර්ශන දකින්න ලැබෙන තැන්වලින් මැදවල විහාරයේ කුඩා විහාරස්ථානයක් වුණත් අංක 1ට ඉදිරියෙන්ම සිටින බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක් විදිහට අපට කිසිම සැකයකින් තොරව සඳහන් කිරීමට පුළුවන්. මෙම විහාරස්ථානය ක්‍රිස්තුපූර්ව 88 වලගම්බා රාජ්‍ය විසින් නිර්මාණය කරන ලද්දක් බව පුරා විද්‍යාත්මක සාධක වලින් තහවුරු කරලා තියෙනවා. විශේෂයෙන් ඓතිහාසික මැදවල විහාරස්ථානයේ ඉතිහාසමය වශයෙන් වටිනාකම මොකද වලගම්බා කුමාරයා කුඩා කාලයේ මේ ප්‍රදේශයේ ජීවත් වුණා කියන එක අපිට පැහැදිලි උදාහරණ තියෙනවා. මොකද මහාවංශයේ මේ කුමාරයාගේ කුඩා කාලය පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. කුමාරයා කුඩා කාලයේ ඒ වෙන විට අනුරාධපුරයේ මේ දේශපාලන මේ වශයෙන් ඇතිවෙච්ච වියවුල් තත්ත්වය නිසා අම්මා දරුවත් අරගෙන මේ ප්‍රදේශයට ආවා කියලා සඳහන් කරනවා.
ඉතින් මේ ප්‍රදේශයේ ඒ ස්ථාන පිළිබඳවත් නම් වලගන්දෙනිය, පැටාදෙනිය ආදී වශයෙන් නම් වලින් හඳුන්වලා තියන්නේ මේ කුමාරයා කුඩා කාලේ ඉන්න දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් ඔස්සේ ගොඩනැගිච්ච විස්තරයක් තමයි ඒ ජනප්‍රවාද වශයෙන් සඳහන් වෙන්නේ. කුමාරයා පළවෙනි වතාවට රජකමට තෝරා ගත්තාට පස්සේ එහෙදි ගිහිල්ලා ඒ ද්‍රවිඩ පාලකයන් සමග සටන් කරලා පරාජයටපත් වුණා. අපේ ඉතිහාසය සඳහන් කරනවා මහා කළු සිංහලයා පලායයි කියලා ප්‍රකාශනයක්. එතෙන්දී පළවෙනි සටනේදී පෙරදුනා. ඊළඟට නැවත ආවා මේ තන තන හැංගිලා හිටියා. ඒ අතරතුර මේ මහා හාරිස්පත්තුවටත් ඇවිල්ලා තියෙනවා. මේ හාරිස්පත්තුවේ ඉඳලා නැවත වතාවක් අදිෂ්ඨානයක් කරලා තියෙනවා. මේ මම අවුරුදු 14ක් දැන් කැලේ හැංගිලා ඉන්නවා. ඉතින් මෙහෙම ගියාම සම්බුද්ධ ශාසනය රකින්නේ කවුද? ජාතිය රකින්නේ කවුද? රට රකින්නේ කවුද කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන ওই මුල්මැඩිනාව කියන තැන අස්නක් හදලා හග්ගෙඩියක් තියලා අදිෂ්ඨානයක් කරා කියනවා මේ හග්ගෙඩියේ ඉබේ බැන අඬ නැගුණොත් මට ඒකාන්තයෙන් ජයග්‍රහණය ලැබෙනවා කියලා අදිෂ්ඨානයක් කරලා තියෙනවා. ඒවනම් ඉබේ බැන අඬ නැගේවා කියලා. මම මේ කියන්නේ තඹ සන්නසේ තියෙන තොරතුර. ඊට පස්සේ ඉබේ හග්ගෙඩිය බැන අඬ නැගුණාට පස්සේ මෙයා තීරණය කරලා තියෙනවා ඒකාන්තයෙන් මට රජකම ලැබෙනවා. ඒ හින්දා සේනාව මෙහෙන් එකතු කරන ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා සතුරා පරාජය කළා, ජයග්‍රහණය කළා. මෙම විහාරය හැදුවේ ඒ ජයග්‍රහණයේ සංකේතයක් වශයෙන් කියලා තමයි සඳහන් වෙන්නේ ඉතිහාසයේ. අන්න ඒක වැදගත් වෙනවා. මොකද ඒ පුවත අපි අපේ මහාචාර්යතුමත් සඳහන් කළා. මොකද රජවරු වරින් වර දැන් දුටුගැමුණු රජුරෝ ඊට පස්සේ හිටපු කෙනෙක්. එයත් කරපු වැඩේ මොකද? ජයග්‍රහණය සංකේතවත් කරලා පිනක් කරන්න ඕන කියලා හිතාගෙන රත්නමාලි මහා සෑය කළා. ඒ වගේම තමයි රජුරොත් ඒ ජයග්‍රහණයේ සතුට ප්‍රකාශ කළේ මහා පිනක් කරලා. ඉතින් කෙසේ වෙතත් ඉතිහාසයේ වශයෙන් ගඩාක් කරුණු තියෙනවා මේ විහාරයේ වටා. එතනින් පසුව රජවරු 6 දෙනෙක්ම වරින් වර මේ ස්ථානය සංවර්ධනය කරලා තියෙනවා. අර විශේෂ අවස්ථාවක් හැටියට 4 වෙනි පරාක්‍රම බාහු රජුරෝ ගම්පල යුගයේ මේ ප්‍රදේශයෙන් ගිහිලා තියෙන ගම්පල ඉඳන් කුරුණෑගලට. ඒ යනකොට මේ මාර්ගයේදී මේ පන්සල් ඒ වෙනකොට නෂ්ටාවශේෂ වෙලා කඳු කැල. පස්සේ අර රාජ ඇතා රජුරුවන්ගේ ඇතා දන ගහලා තියෙන ඔය කැටලේ ඇලගාව. කැටලේ කියලා අද සඳහන් වෙන්නේ ඒ නමමයි. ඒ ඇල කියලා කියනවා ඒ වංශයේ ඔය අපේ සඳහන් කරන ලෝරි ගැසට් එකේ විස්තරේ හොඳට පැහැදිලිව තියෙනවා. එතන රාජකීය ඇතා දන ගැහුවේ මොකද කියලා අහලා බලනකොට මෙතන ස්ථානයක් තිබිලා තියෙනවා. ඒක දැන් කැලේ වෙලා ඒ හින්දා තමයි මේ කැලේ වෙලා තියෙන්නේ කියන එක රජුරුවන්ට දැනුවත් කළා. වහාම රජුරුව අනකලා මේ හාරිස්පත්තුවේ ඉන්න සියලු දෙනාම ඒකරාශී වෙලා මේ විහාරය නැවත ගොඩනගන්න කියලා. ඒක ඉතා වැදගත්. මේ ඉතිහාසයේ රජවරු වරින් වර කරපු වැඩ අතර මේ සිදුවීම අසාමාන්‍ය සිදුවීමක් නිසා ඒක වැදගත් වෙනවා. රජවරු මේක සංවර්ධනය කළා. ඊට පස්සේ අර සන්නසත් තියෙන තුන්වන වික්‍රමබාහුව හදාපු එක ඒකෙත් වටිනාකමක් තියෙනවා. ඒකත් මතක් කරන අතර ඊළඟට කීර්තිසිරි රාජසිංහ රජුරුව මේ ටැම්පිට විහාරය කළා. මේකේ විශේෂත්වයක් තියෙන මොකද ඒ කාලේ වෙනකොට මැදවල ආනන්ද මහානායක හාමුදුරුවෝ මල්ලතු මහා විහාරයේ මහානායක හාමුදුරුවෝ අවුරුද්දයි උන්වහන්සේ මහානායකකම දරව තියෙන්නේ. ඒ කාලේ රජුරුවෝ රජ කෙනෙකුට කරන උදව්වක් වශයෙන් අපේ ගිහි පක්ෂයේ රජුරුව තමයි රජුරුව. කීර්තිසිරි රාජසිංහ තමයි රජුරුව. පැවිදි පක්ෂයේ මැදවල ආනන්ද හාමුදුරුවෝ තමයි පූජක පක්ෂයේ රජුරුව මහානායක හාමුදුරුවෝ. ඒ හාමුදුරන්ටත් ශාසනයටත් කරන ගෞරවයක් වශයෙන් තමයි මේ ටැම්පිට විහාරය කරවලා තියෙන්නේ. ඉතින් මේ ටැම්පිට විහාරය බොහොම කලාත්මකකමින් යුක්තයි. ඒ විතරක් නෙවෙයි ඇඳලා තියෙන චිත්‍ර ටික අපි බොහෝ තැන්වල ගියාම පේනවා. ඒවා විශාල චිත්‍ර. මෙතරම් කැපවීමක් කරන්න බොහෝම සියුම් චිත්‍ර තියෙන්නේ. බොහොම අපි අත්වලලු මාල ඇඳුම් ආදිය බලනකොට පේනවා. ඒ වගේ හැම දෙයකම සැලකිල්ලෙන් ඒවා කලාත්මක බවට පත් කරලා තියෙනවා. දෙවරගම්පල සිල්ලත්තනගේ පරපුරය තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. විශේෂයෙන් ලෝකවාසීන් අද අපි බොහෝ දෙනෙක් අගය කරන සිද්ධාස්ථානයක් හැටියට පත් වෙලා තියෙන්නේ. ඔය කියන වටිනා සංස්කෘතික අංගයක් වශයෙන් තිබෙන නිසා.